හරි ළමයි බලන්න අපිට අද කතා කරන්න තියෙන්නේ 2008 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්තරේ 2008 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්තරේ අපි පළවෙනි ස්ට්‍රක්චර් එකට යමු. පළවෙනි ස්ට්‍රක්චර් එකේ අපිට කියනවා ඉහළ කෙළවර දුරට ආධාරකයකට දැඩිව කලම්බ කර ඇති සහ පහළ කෙළවරට සැහැල්ලු දර්ශකයක් කාඳා ඇති දුන්නක් රූපේ පෙන්වලා තියෙනවලු. ඔබට දුන්නේ දුනුනීතියේ කේ සෙවීමට නියමිතව ඇති අතර සම්මත භාර කට්ටලයක් සහ මීටර් කෝදුවක් දීලා තියෙනවලු. දුන්නයි විතතිය මැනීම සඳහා මීටර් කෝදුව තැබිය යුතු නිවැරදි පිහිටුම රූපේ ඇඳලා දෙන්නයි කියලා කියනවා. මෙතන අපිට දුන්න සහ එල්ලලා තියෙන දුන්න සහ දර්ශකය පෙන්වනවා. එල්ලලා තියෙන දුන්න සහ දර්ශකය පෙන්වනවා. මෙතන පහළ බාර රඳවන කොක්කක් දාලා තියෙනවා. හැබැයි තාම බාර මුකුත් දාලා නැහැ. තාම බාරයන් මුකුත් දාලා නැහැ. එහෙනම් බාර දාන්න අපි දන්නවා දුන්න පහළට ඇදෙනවා. බාර දාන්න දුන්න පහළට ඇදෙනවා. එහෙනම් අපේ මීටර් රූලේ පාඨාංක ගන්න වෙන්නේ පහළට. ආරම්භක පිටුමේ පාඨාංකයත් එක්ක මීටර් රූලේ පහළට තමයි පාඨාංක ගන්න වෙන්නේ. එහෙනම් මෙතන අපි අඳින මීටර් රූල් අනිවාර්යෙන් වැඩි දිගක් මේ දර්ශකයෙන් පහළ තියෙන්න ඕන. ඒ වගේම අසමපාත දෝෂය වළක්වන්න මීටර් රූල මේ දර්ශකයට ගෑවිලා වගේ තියෙන්න ඕන. ඔන්න මෙන්න වගේ තියෙන්න ඕන. හරිද? මීටර් රූල දර්ශකයට ඔන්න මෙන්නව තියෙන්න ඕනි. සිරස්ව සවිකලා තියෙන්නත් ඕනි. එතකොට මීටර් රූල සිරස්ව තියෙන්න ඕනි. වැඩි දිගක් පහළට එන්න තියෙන්න ඕනි. දර්ශකයට ඉතා සමීපව තියෙන්න ඕනි. ඉතා සමීපව කියන්නේ ස්පර්ශ වෙලා වගේම තියෙන්න ඕනි. හරිද? ඒ වගේම මීටර් රූලේ ශුන්‍ය ලකුණ බිඳුව මීටර් රූලේ බිඳුව මේ දර්ශකයේ තියෙන තැන හරි දර්ශකයේ තියෙන තැනට උඩින් හරි තියෙන්න ඕන. මීටර් රූලේ බිඳුව දර්ශකයේ තියෙන තැන තිබ්බත් ගැටලුවක් නැහැ. දර්ශකයට උඩින් තිබ්බත් ගැටලුවක් නැහැ. දැන් දර්ශකයේ තියෙන තැන තිබ්බොත් ආරම්භක පාඨාංකේ බිඳුවයි කියලා හිතලා දෙවෙනි පාඨාංකේ තමයි විතතිය විදියට ගන්න වෙන්නේ. දර්ශකයට උඩින් මේ වගේ මීටර් රූලේ බිඳුව තිබුණොත් ආරම්භක පාඨාංකයක් තියෙනවා. එතකොට මේක පහළට ඇදුනට පස්සේ පාඨාංකේ කියවලා පහළට ඇදුනට පස්සේ පාඨාංකේ කියවලා ඒ දෙක අතර වෙනස අරගන්න පුළුවන්. ওই දෙකම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ රොය ලක්ෂණ ඔක්කොම තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා එවැනි දුන්නක් සඳහා බාරයට එදිරියෙන් ඇති විතති ප්‍රස්ථාරය පෙන්වලා තියෙනවලු. හරිද? ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ එල්ලන ස්කන්ධය සහ විතතිය අතර. මේ බලන්න වැඩි. මෙතන එල්ලන ස්කන්ධය තමයි දුන්නට ලැබෙන බර විදියට සැලකෙන්නේ. අපි දන්නවා මෙයාගේ සමීකරණේ F සමානයි k වතාවක් x. මේ F ට දාන්න වෙන්නේ එල්ලන ස්කන්ධයේ බර mg. ඕක සමානයි k වතාවක් විතතියට දාන්න වෙන්නේ e. මේක හැබැයි e ව තමයි යුක්ත කරලා තියෙන්නේ. එහෙනම් e සමානයි g බෙදීම k වතාවක් m විදියට අරන් තියෙන්නේ. එහෙනම් ස්කන්ධය x අක්ෂයට අරගෙන විදතිය y අක්ෂයට අරගෙන
ජීවදීමකේව අනුක්‍රමණය විදිහට අරගෙන තියෙනවා. අපිට එහෙම ප්‍රස්ථාරයක් දෙනවා. අපෙන් අහනවා රෝම ඉලක්කම් 1 K යනු දුනු නියතය මීටරයට කිලෝග්‍රෑම් වලින් නිර්ණය කරන්නලු. එතකොට මීටරයට කිලෝග්‍රෑම් වලින් අහන්නේ. මීටරයට නිව්ටන් වලින් නෙමෙයි. හරිද? මීටරයට නිව්ටන් වලින් නෙමෙයි. එහෙනම් කෙලින්ම මෙහෙමයි. ඔය ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් පෙන්වන්නේ ජීවදීමකේනේ. හරිද? අනුක්‍රමණයෙන් පෙන්වන්නේ ජීවදීමකේ. හරිද? එතකොට අපි අනුක්‍රමණය කියවමු. අනුක්‍රමණය අරගන්න තිබ්බා y ගණ්ඩාංක වෙනස x ගණ්ඩාංක වෙනසෙන් බෙදලා. හරිද? අනුක්‍රමණය විදිහට එන්නේ ජීවදීමකේ. y කණ්ඩාංක වෙනස ගන්න තිබ්බ ප්‍රස්ථාරේ. මොනවද ප්‍රස්ථාරෙන් අනුක්‍රමණය ගන්න හොඳ පාඨාංක යුගල? පළවෙනියටම හම්බ වෙනවා පාඨාංකයන් ප්‍රස්ථාරේ පටන් ගන්නම තැන වගේ x කණ්ඩාංකේ 6 y කණ්ඩාංකේ ඉන්නේ ඔතන ප්‍රස්ථාරය හොඳට බලන්න ඔයගොල්ලන්ට ප්‍රස්ථාරය දීලා තියෙන y අක්ෂය බිඳුවේ නම් ක්‍රමාංකනය කළා නෙමෙයි y අක්ෂය ක්‍රමාංකනය වෙලා තියෙන්නේ එකේ ඉඳන්නේ බිඳුව නෙමෙයි තියෙන්නේ ආරම්භක ලක්ෂය 1 2 3 4 5 1 2 3 4 5 එහෙනම් ඔය පළවෙනි පාඨාංකේ හම්බ වෙනවා x 6 අරගන්න පුළුවන් y කණ්ඩාංකය 1.5 y කණ්ඩාංක 1.5 ඒතර එක කණ්ඩාංකයක් තමයි 6යි 1.5යි දෙවෙනි කණ්ඩාංකය x කණ්ඩාංක 60 තියෙන එක අරගන්න පුළුවන් නේද? ඒතර y කණ්ඩාංකෙ ඉන්නේ 8.4 වගේ. අටදශම හතර නෙමෙයි 7.7 වගේ. මෙතන 67.7 වගේ. හරිද? මෙතන මේ 0.5 තියෙන y කණ්ඩාංකේ ළමයි බිඳුවේ ඉඳන් යන්නේ මටත් මතක විදිහට බිඳුවේ ඉඳන් තමයි යන්නේ. මේ මංගාව තියෙන පේපර් එකේ මොකක් කර මිස්ටේක් එකක් ඇති ඒකේ බිඳුව නෙමෙයි වැදලා තියෙන එක. මටත් මතක විදිහට බිඳුවේ ඉඳන් තමයි යන්නේ. එතකොට ඕක වෙන්නේ 6යි 0.5යි 60යි 7.7යි වගේ ගන්න වෙන්නේ. හරිද? එතකොට අනුක්‍රමණය අරගන්න පුළුවන් මෙතනින්. අනුක්‍රමණය එනවා
y කණ්ඩාංක වෙනස විදිහට ඒතකොට ගන්න වෙන්නේ 7.7 ඍණ 0.5 බෙදීම x කණ්ඩාංක වෙනස විදිහට ගන්න වෙන්නේ 60 ඍණ 6 සුළු කරාම එන්නේ කීයද 7.2 බෙදීම 10 මේකේ y කණ්ඩාංක ගුණ වෙන්න ඕනි 10 ඍණ දෙකෙනුත් x කණ්ඩාංක දෙක ගුණ වෙන්න ඕනි 10 ඍණ 3නෙනුත් එහෙනම් මෙතන g බෙදීම k එනවා 10 ඍණ දෙකට 10 ඍණ දෙකක් ලැබෙලා මේ 10 සුළු වෙලා 7.2යි කියලා g බෙදීම k එන්නේ. එතකොට මෙතන එන්න ඕනි මීටර් කිලෝග්‍රෑමයට කියලා. අපෙන් අහන්නේ අපෙන් අහන්නේ g බෙදීම k නෙමෙයි k බෙදීම g අනුපාතය k බෙදීම g අනුපාතය එතකොට එන්න ඕනේ ඕකේ පරස්පරයනේ එතකොට 1ට 7.2 එන්න ඕනේ ඔක සුළු කරාම කීයද පොඩ්ඩකින් මෙතන මොකක් හරි ගැටලුවක් වුණා මෙතන කණ්ඩාංකවල පොඩි දෝෂයක් තියෙනවා හොඳේ මේ මංගාව තියෙන ප්‍රස්ථාරේ මොකක් හරි වැරද්දක් තියෙනවා ක්‍රමයේ අවුලක් නැහැ මේ මංගාව තියෙන ප්‍රස්ථාරේ පොඩි අවුලක් තියෙනවා කණ්ඩාංක දෙක මොනවද ගන්න පුළුවන් හොඳ කණ්ඩාංක දෙක ප්‍රස්ථාරය අනුක්‍රමණය කියවන්න ඔතන අපි අරගමු ප්‍රස්ථාරය අනුක්‍රමණය කියවන කණ්ඩාංක දෙක 9.9 කියන කණ්ඩාංකෙයි මුල හරිය දින 9.9 කියන කණ්ඩාංකෙයි ඊට පස්සේ 72යි 9.3 කණ්ඩාංකෙයි 72යි 9.3 කියන උඩ හරිය දින කණ්ඩාංකෙයි හරිද එතකොට මෙතන g බෙදීම k තමයි අනුක්‍රමණය වෙන්නේ g බෙදීම k අනුක්‍රමණය වෙන්නේ එතකොට මෙතනින් අනුක්‍රමණය අරගන්න පුළුවන් y කණ්ඩාංක වෙනස 9.3 ඍණ 0.9 ඕක ගුණ කරන්න ඕනේ 10 ඍණ 2න් ඕක බෙදීම 72 ඍණ 9 ඕක ගුණ කරන්න ඕනේ 10 ඍණ 3න් හරිද එතන මෙතන කෙලින්ම අපි k බෙදීම g නේ අහන්නේ නේ දැන් k මම මෙතන අරන් තියෙන්නේ නිව්ටනයට මීටරයට නිව්ටන් කියන එකක වලින් හැබැයි ඒගොල්ලෝ ඉල්ලන්නේ මීටරයට කිලෝග්‍රෑම් නිසා මම මෙතන k ඔහොමම තියලා g කින් බෙදලා බෙදන්නේ නැතුව මේ අනුපාතෙම තමයි අරගන්නේ හරිද දැන් මේ අනුපාතෙන්නේ දැන් හරිනම් k එන්න ඕනි හරිනම් k එන්න ඕනි මීටරයට නිව්ටන් වලින් හැබැයි මෙතන මෙන්න මේ g ගෙන් බෙදලා තියෙන නිසා
ඒතර ඔය මුළු අනුපාතෙන්න ඕනේ මීටරයට කිලෝග්‍රෑම් කියන එකකින්. අපෙන් අහන්නේ මීටරයට කිලෝග්‍රෑම් නිසා අපි ඔහොමම තියමු. ඒතර මෙතන සුළු කරද්දි මොකෝ වෙන්නේ? උඩයට මාරු වෙන්න ඕනේ. 7යිද 72 රින් 9 කියන එක උඩට යනවා. 72 න් 9ක් ගියාම 83යි 10 රින් 3 9.3න් 0.9ක් අයින් වුණාම 8.4නේ. වතාවක් 10 රින් 2. ඔක සුළු කරාම 83 බෙදීම 84 කියලා එන්නේ. 83 බෙදීම 84 කියන්නේ කීයද? මේ ගත්ත කණ්ඩාංග දෙක හරිද බලන්න. මේක 83 නෙමෙයි 63 නේ. 63 බෙදීම 84 කියලා එන්නේ. 72 න් 9ක් ගම 83 වෙන්න බෑ. 72 න් 9ක් ගම 63යි. හරි හරි. කණ්ඩාංග දෙක හරි. 63 බෙදීම 84. එතකොට ඕක සුළු කරාම එයි 0.75ක් කියලා එයි. ඒකකය මීටරයට කිලෝග්‍රෑම්. ඒකකය මීටරයට කිලෝග්‍රෑම්. හරිද? ඊට පස්සේ K නිර්ණය කිරීම සඳහා ඔබ උපයෝගී කරගත් ලක්ෂ දෙක පැහැදිලිව ප්‍රස්ථාරය දක්වන්නයි කියලා කියනවා. ඒක දැන් අපි මෙතනදී නම් අරගත්තේ 9.9 කියන කණ්ඩාංකයයි 72යි 9.3 කියන කණ්ඩාංකයයි. ඊට අමතරව ඉතින් අර ප්‍රස්ථාරය ඊටාම පහළ කොටස් වල තියෙන හරියට කැපෙන කණ්ඩාංක වෙන කණ්ඩාංකයක් හරි ප්‍රස්ථාරය ඊටා ඉහළ කොටස් වල තියෙන හරියට කැපෙන තව කණ්ඩාංකයක් හරි අරන් තියෙනවා නම් ගැටලුවක් නැහැ. හරිද? හරියට කැපෙන කණ්ඩාංක දෙකක් අරගන්න ඕනේ. හරිද? හරියට කැපෙන කණ්ඩාංක දෙකක් අරගන්න ඕනේ. එහෙම ගත්තට ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ C කොටසේ නම් කියනවා C කොටසේදී කියනවා කැපිටල් M භාරයක් ඈඳ ඇති දුන්නට සුළු විස්ථාපනයක් දීම මගින් සිරස්ව දෝලණය වීමට ඉඩ සලස්වනවලු දෝලනවල ආවර්ත කාලය අපිට දෙනවා ඔන්න ඔය සමීකරණය. ඒතකොට දෝලනවල ආවර්ත කාලය 2.5 වතාවක් වර්ගමූලය ඇතුලේ m ධන සිම්පල් m බෙදීම 3 බෙදීම kg කියලා දෙනවා. m කියන්නේ දුන්නේ ස්කන්ධෙලු. සිම්පල් m කියන්නේ දුන්නේ ස්කන්ධෙලු. ගුරුත්වජ ත්වරණය හා
දුන්නේ ස්කන්ධය නිර්ණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් ඇඳීමට ඉහත ප්‍රකාශනය වඩා සුදුසු ආකාරයට නැවත සකසන්දලු. අපි දන්නවා මේ වගේ ප්‍රස්ථාරක මේ වර්ගමූල තියෙන එක අයින් කරලා ආවර්ත කාලයේ වර්ගයේ විදිහට තමයි අරගන්නේ. එහෙනම් දෙපැත්තම වර්ග කරමු. එතකොට තමයි මෙතනින් මට t වර්ගය සමානයි 4යි 5 වර්ග මේ ඇතුළට එනවා. මම අර බෙදීම kg එළියටම අරගන්නම්. බෙදීම kg ඇතුළේ ඉතුරු වෙනවා m ධන සිම්පල් m බෙදීම 3. හරිද? මම මෙතන කැපිටල් M එල්ලන ස්කන්ධය තමයි වෙනස් කරන්නේ. එහෙනම් කැපිටල් M එක්ස් අක්ෂයට එන විදිහට මේ ප්‍රස්ථාරේ 4යි 5 වර්ග බෙදීම kg එකෙන් ගුණ කරමු. එතකොට එනවා t වර්ගය සමානයි 4යි 5 වර්ග බෙදීම kg වතාවක් කැපිටල් M ධන 4යි 5 වර්ග සිම්පල් M බෙදීම 3යි kg. හරිද? ඔන්න ඔහම එන්නේ. එතකොට මෙතන මේ කැපිටල් M x අක්ෂයට ගත්ත හැකි t වර්ගය y අක්ෂයට ගත්ත හැකි. ඒතර මෙයා නිකන් අනුක්‍රමණය වගේ මේ තියෙන එතකොට ඔක්කොම නියත පද ටිකක් ඒ කියන්නේ ධන අන්තක්ඛණ්ඩේ වගේ. එහෙනම් ප්‍රස්ථාරය එන්නේ y සමානයි mx යන c ආකාරයට. ඊළඟ මෙම පරීක්ෂණයේදී පාඨාංක ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය අමතර උපකරණය මොකක්ද කියලා අහනවා. හරිද? මෙතන ආවර්ත කාලයේ මනින්න උපකරණයක් දීලා නැහැ. එහෙනම් ආවර්ත කාලේ මනින්න අපිට විරාම රොලෝසුවක් ඕනි. ආවර්ත කාලේ මනින්න ඕනි. ස්කන්ධ මනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්කන්ධ වලට අදාළ පඩි කට්ටලයක් දීලා තියෙන්නේ උඩ. ඒ පඩි කට්ටලේ ස්කන්ධේ ගහලා තියෙනවා. ඒතකොට ස්කන්ධ මෙනීම සඳහා උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පඩිවල ස්කන්ධ මොකද්ද කියලා ගහලා තියෙනවා. හැබැයි ආවර්ත කාලේ මනින්න විරාම රොලෝසුවක් අපිට දීලා නැහැ. එහෙනම් ආවර්ත කාලේ මනින්න ඕනි. එහෙනම් රෝමින අක්කන් දෙකට උත්තරේ විරාම රොලෝසුව. ඊට පස්සේ රෝමිලකන් 3 කියනවා ගුරුත්වජ ත්වරණය සහ m නිර්ණය කිරීම සඳහා ප්‍රස්ථාරයෙන් උකහා ගන්නා රාශි මොනවද කියලා. දැන් මේ අපෙන් අහන්නේ ගුරුත්වජ ත්වරණය නිර්ණය කරන්නේ කොහොමද කියලා නෙමෙයි. දුන්නේ ස්කන්ධේ සිම්පල් m නිර්ණය කරන්නේ කොහොමද කියලා නෙවෙයි. හරිද? ගුරුත්වජ ත්වරණය හොයන විදිය අහන්නේ නැහැ. දුන්නේ ස්කන්ධ කීයද කියලා අහන්නේ නැහැ. මේ හොයන විදිය අහන්නේ නැහැ. මේ දෙන්න හොයන්න ප්‍රස්ථාරයෙන් අරගන්න රාශි ටික මොනවද කියලා අහන්නේ. හරිද? මේ බලන්න. ගුරුත්වජ ත්වරණය අරගන්න පුළුවන් අපිට අනුක්‍රමණයෙන්නේ. ගුරුත්වජ ත්වරණය අනුක්‍රමණයෙන් අරගන්න පුළුවන්. මොකද අපි 4යි 5 වර්ගයේ නියත k කියන්නේ දුන්නේ දුනු නියතය ඒක කලින් හෙව්වා අපි. k කියන්නේ දුන්නේ දුනු නියතය ඒක අපි අර කලින් b කොටසේදී හෙව්වා. 0.75යි කියලා ආවේ. හරිද? ඒක කිලෝග්‍රෑමයට මීටරයට කිලෝග්‍රෑම්නේ. මීටරයට නිව්ටන් කරොත් ඕක 7.5යි කියලා එන්නේ. හරිද? හරි. එහෙනම් ජීව ගුරුත්වජ ත්වරණය හොයන්න පුළුවන් මෙතන ප්‍රස්ථාරය අනුක්‍රමණය පාවිච්චි කළා. ප්‍රස්ථාරය අනුක්‍රමණය පාවිච්චි කළා හොයන්න පුළුවන්. අනුක්‍රමණය ඇසුරින්. හරිද? ඊළඟට දැන් ගුරුත්වජ ත්වරණය හොයන්න පුළුවන් ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් සිම්පල් m හොයන්න පුළුවන් මේ බලන්න. සිම්පල් m අරගන්න පුළුවන් නේද අන්තක්ඛණ්ඩය අරගෙන අනුක්‍රමණය බෙදුවොත් මේ kg කෑල්ල කැපෙනවා 4යි 5 වර්ග කැපෙනවා. ඒතර ඉතුරු වෙන්නේ m බෙදීම 3 විතරයි නේද? m බෙදීම 3 විතරයිනේ. එහෙනම් සිම්පල් m හොයන්න පුළුවන් අන්තක්ඛණ්ඩය අනුක්‍රමණයෙන් බෙදලා. අන්තක්ඛණ්ඩය අනුක්‍රමණයෙන් බෙදලා. එහෙනම් සිම්පල් m හොයන්න අපිට අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය කියන දෙකම අවශ්‍ය වෙනවා. දැන් සිම්පල් m හොයන්න අන්තක්ඛණ්ඩය හා අනුක්‍රමණය. අන්තක්ඛණ්ඩය හා අනුක්‍රමණය. ඊට පස්සේ අපි d කොටසට ගියොත් d කොටස කියනවා කැපිටල් M ගේ ප්‍රතිශත දෝෂය 100ට 1යි නම් t හි ප්‍රතිශත දෝෂය
100ට ගැලපීම සඳහා ඔබට කොපමණ දෝලන සංඛ්‍යාවක් ලබා ගැනීමට අවශ්‍යද කියලා අහනවා. හරිද? ආවර්ත කාලය තප්පර 2ක් කියලා දෙනවා. කාල මිනිමේ දෝෂේ තප්පර 0.1යි කියලා දෙන්නේ. හරිද? කාල මිනිමේ දෝෂය අපිට කෙලින්ම දෝෂය කියලා දෙන නිසා ගැටලුවක් නැහැ. ඔතන බැරි වෙලාවත් කාල මිනිමේ දෝෂය කියන්නේ නැතුව කුඩාම මිනිම කියලා දුන්නා නම් ඔයගොල්ලෝ දන්නවා ස්ටොප් වෙච් එක ඔන් කරද්දිත් වැරද්දක් වෙන්න පුළුවන්. ස්ටොප් වෙච් එක ඕෆ් කරනකොටත් වැරද්දක් වෙන්න පුළුවන්. ඒ නිසා කුඩාම මිනිම කියලා දුන්නා නම් දෝෂ විදිහට ගන්න වෙන්නේ කුඩාම මිනිමේ දෙගුණේ. හැබැයි මෙතන කෙලින්ම අපිට කාල මිනිමේ දෝෂය දෙනවා. දෝෂය දෙනවා කීයයි කියලාද? 0.1යි තප්පර කියලා. කෙලින්ම දෝෂය දෙන්නේ. හරිද? අපෙන් අහන්නේ දෝලන කීයක් ගන්න ඕනද කියලා. අපි හිතමු දෝලන n ප්‍රමාණයක් ගන්නවා කියලා. එහෙනම් දෝලන n ප්‍රමාණයක් ගන්නකොට මුළු කාලය කීයද දෙන්නේ? මුළු කාලය එන්නේ n වතාවක් එක දෝලනයකට ගත වෙන කාලය තප්පර 2යි නේ. ආවර්ත කාලය තප්පර 2යි. එහෙනම් මුළු කාලය ගන්න වෙන්නේ 2යි n කියලා. මුළු කාලය ගන්න වෙන්නේ 2යි n කියලා. එහෙනම් t ගේ භාගික දෝෂයේ අරගන්න පුළුවන් ඩෙල්ටා t බෙදීම t කියන t ගේ භාගික දෝෂය අරගන්න පුළුවන් මෙතන වර්ගයක් තියෙන නිසා ඇත්තටම t ගේ දෝෂය ගන්න වෙන්නේ දෙකෙන් ගුණ වෙලානේ. මේ t ගේ භාගික දෝෂය. මේක අපිට දෙනවා ඉංගියක් විදිහට වරහන් ඇතුළේ දෙනවා t ගේ භාගික දෝෂය 2යි t බෙදීම t විදිහට අරගන්න කියලා. හරිද? ඒතර අපිට අරගත්ත හැකි භාගික දෝෂය කීය වෙන්න ඕනි කියලාද කියන්නේ? 100ට ප්‍රශත දෝෂනේ 100ට 1ක් කියලා කියන්නේ. ඒතර t ගේ ප්‍රතිශත දෝෂය 100ට 1ක් කියලා කියන්නේ භාගික දෝෂේ 100න් 1යි කියන අදහස. 100න් 1යි කියන අදහස. එහෙනම් අපිට අරගත්ත හැකි දෙවතාවක් ඩෙල්ටා d 0.1 බෙදීම මුළු කාලයට දාන්න වෙන්නේ 2යි n ඕක සමානයි 1 බෙදීම 100. දෙකට දෙක කැපෙනවා. එහෙනම් n එනවා කීයද? 10යි කියලා. 10යි කියලා. එහෙනම් දෝලන 10ක් සඳහා කාලය මෙන්න නම් ප්‍රමාණවත්. දෝලන 10ක් සඳහා කාලය මෙන්න නම් ප්‍රමාණවත්. ඊට පස්සේ e කොටසේ අහන්නේ මෙම ප්‍රස්ථාරය ඇඳීම සඳහා පොටවල් එකිනෙකට තදින් තෙරපී ඇති අලුත් දුන්නක් ශිෂ්‍යයෙක් භාවිතා කරනවලු. මෙම අවස්ථාව සඳහා ඔබ බලාපොරොත්තු වන ප්‍රස්ථාරයේ හැඩයේ දල සටහනක් රූපය අඳින්නලු. හරිද? e කොටසේදී ළමයෙක් පාවිච්චි කරන්නේ තදින් තෙරපිච්ච දුන්නක්ලු. තදින් තෙරපිච්ච දුන්නක්. පොටවල් එකිනෙකට තදින් තෙරපිලා තියෙනවා. ඒ කියන්නේ දුනු නියතේ ඉතා විශාල දුන්නක්. හරිද? එතකොට අපි දන්නවා තදින් තෙරපිච්ච දුන්නක් පොඩි බලයකින් ඇදෙන්නේ නැහැ. තදින් තෙරපිච්ච දුන්නක් පොඩි බලයකින් ඇදෙන්නේ නැහැ. පොඩි බලයකින් ඇදෙන්නේ නැහැ. හරිද? පොඩි බලයකින් ඇදෙන්නේ නැහැ. එහෙනම් මෙයාව අදින්න සැලකිය යුතු බලයක් දෙන්න ඕනේ. අපි චුට්ට එම්ම වැඩි කරනවා. එම්ම කිලෝග්‍රෑම් ග්‍රෑම් 100 ග්‍රෑම් 200 300 ඔහම වැඩි කරනවා. අපිට පේනවා ග්‍රෑම් 100 දී මේක ඇදෙන්නෙත් නැහැ. 200 දී ඇදෙන්නෙත් නැහැ. 300 දී ඇදෙන්නෙත් නැහැ. හරිද? ඔහම අර ටිකාගයක් යනකම් දුන්න ඇදෙන්නේ නැහැ. එතනින් පස්සේ තමයි දුන්න ටික ටික ඇදෙන්න ගන්නවා කියලා පේන්නේ. හරිද? එතනින් පස්සේ තමයි දුන්න ටික ටික ඇදෙන්න ගන්නවා කියලා පේන්නේ. මොකද මේකේ පොටවල් එකිනෙකට තදින් තෙරපිලා තියෙන නිසා. පොටවල් එකිනෙකට තදින් තෙරපිලා තියෙන නිසා කුඩා ස්කන්ධයකින් එහෙම නැත්නම් කුඩා බලයකින් දුන්න අදින්න අමාරුයි. හරිද? එහෙනම් ප්‍රස්ථාරයක් අරගන්න වෙන්නේ මොළදී ඔහම ඇදෙන්නේ නැහැ. ඊට පස්සේ ඇදෙනවා කියන ප්‍රස්ථාරය. එක්ක ඕක හරි එහෙම නැත්නම් ප්‍රස්ථාරයේ ආරම්භයේ ඉඳන් පොඩ්ඩක් බිඳුවෙන් ගිහිල්ලා ඊට පස්සේ පොඩි වක්‍ර ගතියකින් ගිහිල්ලා ඊට පස්සේ සරල රේඛීය වෙන ප්‍රස්ථාරේ හරි. ඔය ප්‍රස්ථාර දෙකම හරි. හරිද? ඒ කියන්නේ මුල කොටසක් තියෙනවා පොඩි වක්‍ර ගතියක්. ඒක අර සියුම ටික ටික ඇදෙන්න ගන්න අවස්ථාව.
ආරම්භයේදී ඉඳන් ටික ටිකනේ ඇදෙන්න ගන්න දුන්න. මොකද මෙයාගේ පොටවල් එකිනෙකට තදින් තෙරපිලා තියෙන්නේ. එහෙනම් ආරම්භයේ ඉඳන් මේ දුන්න ඇදෙන්න ගන්න ඉතාම කුඩා ප්‍රමාණ වලින් මිලිමීටර ගණන් වලින් දුන්න ඇදෙන්න ගන්න. ඒතකොට එහෙම චුට්ට ඇදිලා ඊට පස්සේ පොටවල් ටිකක් ඇදුනට පස්සේ මෙයාගේ අර පැහැදිලි විචලනයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේ ප්‍රස්ථාර ආකාර දෙකම හරි. හරිද? ඇත්තරම දැන් ඔය ඔතන වෙන්නේ මේ කහ පාටින් ඇඳ ප්‍රස්ථාර විදිහට තමයි විචලනය තියෙන්නේ. හැබැයි රතු පාටයකට ලකුණු හම්බ වෙනවා හේතුව මෙන්න මේ අර වක්‍ර සීමාව තියෙන ඉතා කුඩා උසක්. වක්‍ර සීමාව තියෙන්නේ ඉතා කුඩා උසක්. හරිද? ඒ වක්‍ර සීමාව ඉතා කුඩා උසක් තියෙන නිසා ඒක අපිට ඇහැට නොපෙනෙන තරම්. හරිද? මේ වක්‍ර සීමාව ඇහැට නොපෙනෙන තරම් ඒක නිසා අර රතු පාට ප්‍රස්ථාරයට ලකුණු හම්බ වෙනවා. හරිද? එහෙනම් මතක තියාගන්න මෙතන මේ ප්‍රස්ථාර දෙකේ විචලනයට හේතු වෙන්නේ දුන්නේ පොටවල් තදින් බැඳිලා තියෙන නිසා. දුන්නේ පොටවල් එකිනෙකට තදින් බැඳිලා තියෙන නිසා මුලදී දුන්න ඇදෙන්නේ නැහැ. හරිද? එහෙම නැත්නම් මුලදී දුන්න ඇදෙන්නේ ඊටාම කුඩාවට. හරිද? දුන්නේ පොටවල් එකිනෙකට තදින් බැඳිලා තියෙන නිසා මුලදී දුන්න ඇදෙන්නේ නැහැ. එහෙම නැත්නම් මුලදී දුන්න ඇදෙන්නේ ඊටාම කුඩාවට. හරිද? ඔහම අරගන්න පුළුවන්.